හරි පුතේ අපි එහෙනම් වැඩ පටන් ගමු. කට්ටිය හිමීට එනකන් එදා කරපු දේවල් මතක් කරමු. ඉතින් අපි ගිය සතියේ අමතර පන්තියේදී සම්භාවිතාව කතා කළා පුතේ සූත්‍ර කීපයක් කතා කරා. මම පොඩ්ඩක් ලියන්නම් මේ සූත්‍ර ටික මේ හරියින්. ඒක ඕනේ අපිට අද ගණන් ටික හදාගන්න. අපි කතා කළා පුතේ පොදු සූත්‍රයක් සම්භාවිතාවේ ඕනෑම සිද්ධි දෙකක මේලයේ සම්භාවිතාවේ සමානයි කියලා මෙන්න මෙහෙම එකක්. PA ධන PB ඍණ PA ඡේදනය B. ඊළඟට අපි කතා කළා ඔය එකක් නේ. මේ ඕනේ අපිට වැඩේට. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරණ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියන්නේ පුතේ ඡේදනයක් නැහැ. ඡේදනයක් නැත්තම් අපි කතා කළා මේ ඡේදනයේ සම්භාවිතාව බිඳුවනේ. ඒක නැතුව ලියන්න පුළුවන් කියලා සමීකරණයක්. PA මේලය B සමානයි PA ධන PB. ඒ වගේම අපිට මතක් වෙන්න ඕනේ ඡේදනයේ සම්භාවිතාව බිඳුවයි කියලා. P A ඡේදනයේ B සමානයි බිඳුව. බහිෂ්කාර නම් අපිට ඕක ලියන්න පුළුවන්. ඒ වගේම අපි කතා කරනවා මෙහිම සමීකරණ. යම් කිසි සිද්ධියක සම්භාවිතාවය ධන ඒ සිද්ධියේ අනුපූරකයේ සම්භාවිතාව සමානයි 1යි කියලා කතා කරනවා. මේකෙන් ඕන තරම් සමීකරණ හදන්න පුළුවන්. PA සමානයි කියලා ලියන්න පුළුවන්. මේක එහා පැත්තට දාලා එක ඍණ PA dash කියලා එක ගණනක් ලියාගමු. PA dash උන් නම් යා එහා පැත්තට දාලා ලියන්න පුළුවන්. හරිද? දැන් පුතේ මේ ටික ඕන වෙනවා අපිට ගණන් හදාගන්න. ඕනෙම සිද්ධියක් නම් මේ උඩ සමීකරණේ දාන්න පුළුවන්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කිව්වොත් මේ දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අනුපූරකයක් ගැන මොකක් හරි ඇහුවොත් මේ සමීකරණේ දාන්න පුළුවන්. හැබැයි සිදුවීම් දෙකක් විතරයි. දෙකක් විතරයි පුතේ ඊට වඩා ගියොත් දාන්න බෑ මේක. හරි. එහෙම ආවොත් අපි බලමු. එහෙම ඒවා ඔතනට එන්නේ නෑ පුතේ ඔයාලා. හරි. දැන් ගන්නකො බලන්න ඕක ලියාගෙන ඔයාලගේ ටියුට් එකේ තියෙනවා අභ්‍යාසයක් මම දාලා 17 වෙනි පිටුවෙන් පටන් ගන්න අමතර අභ්‍යාස දෙක පුතේ. මේක වෙනදට කියන්නේ මේ අභ්‍යාස දෙක. උඩ දෙවෙනි අභ්‍යාස ටික තමයි හදන්න ඕනේ. කාගේ හරි ගාව ටියුට් එක නැත්තම් ගන්න ඔයාලගේ අභ්‍යාසය. මේ හරියනම් මේ ටියුට් එකේ එකයි අභ්‍යාසය දෙක සමානයි පුතේ. එතනින් එහාට වෙනස් ඈ. එතනින් එහාට දානකොට පාඩම් වල වැඩිපුර ගණන් දාලා ඒ වගේ දේවල් තියෙනවා. ඒවා මම අද වැඩිපුර තියෙන ඒවා ඔයාලට හදන්න දෙනවා පුතේ. ඒකට ඊළඟ දවසේ සාකච්ඡා කරන්න පුළුවන්. අච්චුපොත ගන්නකො ඒක නැති අය 32 අභ්‍යාස. හරි. ඕකේ පිටුව 148 අච්චුපොතේ නම් අපි බලමු දැන් ගාන හදන්න පුතේ. ටියුට් එකේ දිනා ටියුට් එක ගන්න. එකේ සිට 6 තෙක් අංක යොදන ලද නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයක ප්‍රථමක සංඛ්‍යාව ලැබීමේ සිද්ධියේ A පූර්ණ වර්ගයක් B 4ට වැඩි C 6 ගුණාකාරයක් D අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන්වල තෝරන්න. හරි. අපි දැන් පුතේ මේකේ තියෙන ඒවා ටික ලියාගෙන ඉමු ඔක්කොම කරන්නේ. හරි. අභ්‍යාසය 2 පළවෙනි ගාන. නියදී අවකාශයේ ඉඳලා ලියා ගන්නවා. නැත්තම් හදන්න ගියාම හරියයි. නියදී අවකාශයට අපි S නේ දාන්නේ. එතකොට 1 සිට 6 තෙක් නේ පුතේ. 1 2 3 4 5 6. හරි. ඊට පස්සේ යාලා කියන සිද්ධි වලට අදාළ අවයව ටික අපි ලියමු.
ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය A. හරි. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පුතේ එකිනෙකට වෙනස් සාධක දෙකක් විතරක් තියෙනවා. ඒ කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. අපි ගත්තොත් එක ගන්න බෑ. එක ප්‍රථමක නැහැ. දෙක, තුන. ඔක්කොම සංඛ්‍යා වලින් තමයි අනිත්‍ය වෙන්නේ. ඊළඟට B කියලා සිද්ධියක් අපිට කියනවා පූර්ණ වර්ගයක් ලැබීම. පූර්ණ වර්ග කියන්නේ එක් වරක් එක එන එක, දෙවරක් දෙක එන 4, තුන් වරක් 3 එන 9 ගන්න බෑ මේකේ. C. එතකොට C කියනවා 4ට වැඩි සංඛ්‍යාවක්. 4ට වැඩි සංඛ්‍යාව තියෙන්නේ 5යි 6යි. ඊළඟට D. D කියනවා පුතේ 6 ගුණාකාරයක් වන සංඛ්‍යාවක්. 6 ගුණාකාර තියෙන 6 විතරයි වෙන මොකුත් නැහැ. හරි. දැන් අපිට කියනවා පුතේ මේකේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි යුගල තෝරන්න. හරිද? ප්‍රථම මේ අන්‍ය මේ ප්‍රශ්නයක් අහන පුතේ ප්‍රථමක සංඛ්‍යාවලට එක ගන්න බැයිද කියලා අර්ථ දැක්වීමේ තියෙන පුතේ එකිනෙකට වෙනස් සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා. දැන් එක ගත්තොත් සාධක තියෙන එක විතරයි. දෙක ගත්තොත් එකිනෙක දෙකිනෙක බෙදෙනවා. තුන ගත්තොත් එකිනෙක තුනෙනුයි බෙදෙනවා. පහ ගත්තොත් එකිනෙක පහෙනුයි බෙදෙනවා. ඒතර මෙයාට තියෙන එක සාධකයනේ. ඒ හින්දා ප්‍රථමක විදියට ගන්න බෑ පුතේ ඒක. හොඳයි. එකිනෙකට වෙනස් සාධක දෙකක්. එහෙම නැත්නම් එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යා. දැන් අපි බලමු පුතේ එක එක අරන් බලමු මොකද වෙන්නේ කියලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියන්නේ පුතේ ඡේදනයක් නැහැ. හරිද? මේ ඡේදන තියනවද නැද්ද කියලා බලන්න විතරයි ඕනේ. එක එක බලන්න. දැන් මේ දෙන්න ගත්තොත් මේ දෙන්නගේ පොදු අවයව නැහැ. ඒ කියන්නේ ඒ දෙන්න වෙන වෙනම සිදු වෙන්නේ. ඒ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. හරි මට ලියන්න පුළුවන් මේක යටින් ලියා ගන්න ඔයාලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. එක පුතේ A හා B ගන්න පුළුවන්. කිරිවල වීම A හා B පොදු අවයව නැහැ. ඊළඟට මේ දෙන්න ගත්තොත් බෑ පුතේ. මේ දෙකේ පහේ ඉලක්කමක් තියෙනවනේ. එහෙනම් මේක හරියන්නේ නැහැ. ඊළඟට මේ දෙන්න ගත්තොත් 2 3 5 6 මේක හරි. ඒ දෙන්න ගන්න පුළුවන්. එතකොට A හා D ගත්තේ. ඊට පස්සේ අපි බලමු B එක්ක කොහොමද කියලා. මේ දෙන්නේ. ඒ දෙන්නත් පුළුවන්. පොදු අවයව නැහැ නේද? එහෙනම් B හා C. ඊළඟට ආයි බලන්න ඕනේ B හා D කොහොමද? මේ දෙන්න ගත්තොත් ඒ දෙන්නගේ පොදු අවයව නැහැ. එහෙනම් ඒකත් ගන්න පුළුවන්. B හා D. ඊළඟට ඉතින් බලන්න තියෙන්නේ අපිට C හා D. මේ දෙන්න ගත්තොත් හරියන්නේ නැහැ. 6 ඉලක්කම තියෙනවා. මේක ගන්න. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරය වෙන්නේ මෙන්න මේ ටික විතරයි පුතේ. ඒ කියන්නේ පොදු අවයව නැති ඒවා ටික තෝරන්න. ඡේදනයේ නැති ඒවා ටික තෝරන්න. වෙන වෙනම සිදුවෙන සිදුවීම්. එතකොට හරි. හරි. ලියමු බලන්න පුතේ මේ ටිකද? හරි. ඔයාලා ටිකට හදන්න ඕක ලියාගෙන ඉවරලා ඉස්සරහට යන්න බලන්න.
පූර්ණ වර්ග සංඛ්‍යා කියලා කියන්නේ මොනවද කියලා අහනවා. පූර්ණ වර්ග සංඛ්‍යා කියලා කියන්නේ පුතේ මේ එකිනෙක වර්ග සංඛ්‍යා කියන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා. එම සංඛ්‍යාවෙන්ම ගුණ කළාම ලැබෙනවා. මෙන්න මේ එක් වරක් 1 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි ඔහොම එනවා. දැන් පස්වෙනි එක කිව්වනම් පස්වෙනි සංඛ්‍යාව කිව්වනම් 5 වරක් 5 25. ඕවා තමයි පූර්ණ වර්ග සංඛ්‍යා. ඊට පස්සේ දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන බලමු මම මේක මකනවා. දෙවෙනි ගානේ කියනවා පුතේ මෙහෙම x හා y අනු සසම්භාවී පරීක්ෂණයක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන සිද්ධි දෙකක්. ඒ කියන්නේ මේ සමීකරණේ දාන්න පුළුවන් කියලා කියන්නේ පුතේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නැත්තම්. ඊට පස්සේ කියනවා ඔක්කොම දීලා මෙන්න මේ කියන ඒවා අගේ හොයන්න. ඉස්සල්ලාම කියනවා පුතේ px මේලය y. පළවෙනි එක px මේලය y. හරිද? එතකොට මේ සමීකරණය පාවිච්චි කරන්න පුතේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නොවන කියනකොට මේක දැම්ම හැකි. ඔතන AB වෙනුවට XY දාලා ආදේශ කළා නම් හරි. එතකොට PX ධන PY ඍණ PX ඡේදනය y. ඔක තමයි සමීකරණය. මෙතනට මේ තියෙන ඒවා ටික ආදේශ කරන්න. අපිට දීලා තියෙනවා PX ට 4න් එකක්. ඊළඟට දීලා තියෙනවා py ට 6න් 5. ඍණ ඊළඟට දීලා තියෙනවා px ඡේදනයේ y ට 6න් එකක්. ඔය ටික ආදේශ කරලා ගම් බලන්න පුතේ. ඔය ටික ආදේශ කරලා සුළු කරන්න බලන්න අගේ ඒ. දැන් ආයි ප්‍රශ්නයක් අහනවා දෙවෙනි එක කරන්නේ නැද්ද කියලා. දෙවෙනි එක තමයි නේද කරන්නේ. මෙතන සුළු කරන්න පුතේ. ඔන්න ඉතින් මේ දෙන අඩු කරලා ඉන්න ලේසි. 5න් එකක් ගියාම 4යි 6න් 4යි. ඊළඟට 6යි 4යි පොදු හරය ගන්න. 6 වරක් 4 24යි ගන්න තමයි. මේ හරි. එතකොට 24යි තමයි මේකේ 12ට ගෙනාවා නම් ඒත් හරියි. 12ට ගෙනාවා 12 4න් බෙදුවාම 3යි 3 වරක් 1 3යි 12 6න් බෙදුවාම 2යි දෙවරක් 4 8යි 8යි 3යි 11 හරි 12 න් 11ක් කියලා එනවා තේ. එතකොට දෙවෙනි කොටසේ අපෙන් අහනවා පුතේ
px dash dash එකක් අහනවා නම් මේ සමීකරණේ පාවිච්චි කරලා හැදිනේ පුතේ අපිට. හරිද? dash එකක් අහනවා නම් මෙතනට යන්න පුළුවන්. එක්කෝ දැන් හරියටම සමීකරණ ලියන්න පුළුවන්. pa dash නම් එක ඍණ එහා පැත්තට දාලා ලියන්න පුළුවන්. නැත්නම් මේ පොදු සමීකරණ ලියලා ආදේශ කළත් කමන්නේ. අපි ඉතින් මෙහෙම එකක් ලියන්න කියලා px dash නම් මට ලියන්න පුළුවන්. px දාන px dash සමාන 1. ඔන්න dash එක මුලට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාව එහා පැත්තට දාලා කෙලින්ම ලියන්නත් පුළුවන්. ඒක මොකුත් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට px තාගයක් දෙනවා පුතේ. 4න් 1යි. px dash සමාන 1. මේක එහා පැත්තට දාලා ලිව්වම බේලියක් අඩු වෙනවා පුතේ. මෙයා මේ පැත්තට මාරු කරමු. px සමානයි 1 ඍණ 4න් 1. පොඩ්ඩක් මේවා එකපාර උත්තර ලියා ගන්න බලමු පුතේ. 1න් 4න් 1ක් අඩු කළාම 4න් 3යි නේ. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් නෙදී පුතේ. 1 කියන එක මෙතන ලියාගත්ත හැකි මෙතන 4 හින්දා 4න් 4. අඩු කිරීම 4න් 1. එහෙමනේ. දැන් 4න් 4න් 1ක් ගියාම 4න් 3. හරිද? නේ අද මෙතන 5 තිබ්බනම් මේක 5න් 5 කියලා හදන්න. 6 තිබ්බනම් 6න් 6 කියලා හදන්න. හරි? දැන් අපෙන් අහන්නේ පුතේ py dash ඒක අපි එකපාර ලියාගමු. එතකොට py dash කියන එක අපිට ලියන්න පුළුවන් පුතේ මේක පාවිච්චි කරන්න එකපාර වලින් නෙවෙයි 1 ඍණ py කියන. එහෙම නැත්නම් මෙතනට ලියන්න py දාන py dash සමාන 1. හරිද? යම් කිසි සිද්ධියක සම්භාවිතාව දන එම සිද්ධිය අනුපූරකයේ සම්භාවිතාව සමාන 1යි. එහෙම නැත්තම් මේක මේ ඩෑෂ් එක දුන්නා කෙලින්ම මෙයාව එහා පැත්තට දාලා එකපාර ලියන්න පුළුවන්. ඔයාලට හුරු විදිහට ලියන්න මම දෙවිදිහටම ලියලා පෙන්නනවා. ඔන්නම් මේ පොදු සමීකරණය ලියලා මේම ආදේශ කරන්න. මේක පුළුවන් නම් මෙහෙට දාන්න. එතකොට py වලාගේ අපිට දෙන්න ඕනේ 6න් 5යි. මේ එක කියන්නේ පුතේ 6න් 6 කියලා හිතාගත්ත එකනේ. 6න් 6න් 5ක් ගියාම 6න් 1යි. 6න් 5ක් ගියාම 6න් 1යි. හදාගෙන යමු. ඊළඟට පුතේ අපෙන් අහනවා මේකේ බලන්න මේව හසුරුව ගන්න විදිය x ඡේදනය y dash. දැන් අපෙන් අහන්නේ පුතේ p x ඡේදනය y dash. කොහොමද අහන්නේ? එතකොට මේ සමීකරණය තමයි දාන්නේ හැම වෙලේම dash එකක් ආපු ගමන්. හරි? මේ dash එක ලියා ගන්න පුළුවන් මේක එහා පැත්තට දැම්මොත් 1 ඍණ x ඡේදනය y කියලා. එහෙම නැත්නම් අපි මේ සාමාන්‍ය සමීකරණය ලියමු පුතේ. මෙයාගේ අනුපූරකයේ ධන එම සිද්ධිය සමානයි 1යි. මේ දෙන මාරු වෙලා ලියුනේ මේ ගාන අනුව මේක ලිව්වට කමන්නේ අපිට කරදරයක් නැතුව ලියා ගන්න පුළුවන්. මේක ඕනම් මුලට ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න සුළු කිරීමක් කරන්න පුතේ උතන්ට ආදේශ කරගන්න ඕනේ. අපිට ගානේ දීලා තියෙනවා මුලම px ඡේදනය y කියලා එකක් දීලා තියෙනවා පුතේ. මෙයා දීලා තියෙනවා. එනේ යාට ආදේශ කරමු.
px ඡේදනය y dash මේකේ අගය දීලා තියෙනවා අපිට 6න් 1යි කියලා. සමානයි 1යි. මෙයා මේ පැත්තට මාරු කරමු. 1 දින 6න් 1 එතකොට 6න් 5. අන්න එකපාර සුළු කිරීමක් කරලා ඉවරයි. 1 කියලා කියන්නේ 6න් 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 එකක් ගියාම 6න් 5. ඊළඟට ආයසරයක් කියනවා පුතේ p x මේලය y dash p x මේලය y dash එහෙනම් අපි ලියන්න පුළුවන් p x මේලය y dash p x මේලය y සමානයි 1යි කියලා ලියන්න. හරිද? අදාළ සිද්ධිය එයාගේ අනුපූරකය සමානයි 1යි. දැන් අපිට පුළුවන් px මේලේ y dash ලාගේ හොයාගන්න පුතේ මේ යගේ ගාන පටන් ගන්නකොට හෙව්ව පුතේ මම මේ පැත්තක ලියාගත්තේ ඒකයි. හරිද? එතකොට 12න් 11ක් වෙනවා එතන සමානයි 1යි. මෙයාව එහා පැත්තට මාරු කරමු. 1 දින 12න් 11. මෙතන 12 හින්දා පුතේ මේක හිතා ගන්න 12න් 12යි කියලා. 12න් 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 11 ගියාම 12න් 1යි. හරි. ඔන්න ඒ ගාන හරි. සමීකරණ ටික හසුරව ගන්න තමයි පුළුවන් වෙන්න ඕනේ පුතේ කියන ඒවත් එක්ක හැම වෙලේම මතක තියාගන්න ඕනේ ඕනෑම සිද්ධි දෙකක් කිව්වා මේ සමීකරණේ දාන්න පුළුවන් පුතේ. ඩෑෂ් වල අගයන් ගැන අහනකොට මේ වගේ මේ සමීකරණේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේකත් ඕනෑම සිද්ධියකට දාන්න පුළුවන්. ඒ අන්තිම සමීකරණය. ඒ පුතේ ඒ අදාළ සිද්ධිය යාගේ අනුපූරකය ගත්තාම කොහොමත් එකයි. සම්භාවිතාව බිඳුවේ සිට 1 දක්වා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් වෙන එකක් 1යි. කවදාකවත් වෙන්නේ නැති එකක් බිඳුවයි. ඒ අතරමැද හදන හැම එකක්ම භාග සංඛ්‍යාවක් වෙන්න ඕනේ. භාග කිව්වේ විෂම භාග නෙවෙයි නේ. දැන් බලන්නකෝ තුන්වෙනි එක පුතේ පූර්ණ උත්තරේ එව්වා ඒ උත්තරේ හරි පුතේ. තුන්වෙනි ගාන බලන්නකෝ.
හරි. පුතේ මේක දැන් අර විදිහටම හදන්න පුළුවන්. දැන් අහනවා PA වලාගේයි PB dash වලාගේයි දෙනවා. ඉස්සෙල්ලාම PA dash අහනවා. PA dash අහනවා නම් පුතේ මේ dash එකක් අහනවා නම් මේ සමීකරණය අපි ලියන්න ඕනේ පුතේ. නැත්තම් හදන්න බෑනේ. උන්නම් PA dash මුලින් ලියා ගන්න. නැත්තම් PA ලියා ගන්න. මේ දෙන මාරුණාට කමන්නේ. කොහොම වුණත් මේ දෙන්න එකතු කළාම එක වෙන්න ඕනේ. PA ට අපිට දෙනවා 7න් 2යි. PA dash සමානයි 1යි. එතකොට PA dash කියලා කියන්නේ පුතේ 1 ඍණ 7න් 2. මේක 7න් 7 කියලා හිතා ගන්න. 7න් 2ක් ගියාම 7න් 5. Excuse me, sir. Excuse me, sir. පුතේ ඊළඟ එක බලමු අපි. ඊළඟ එකේ කියනවා PB අහන්න. එතකොට PB අහනවා නම් PB ධන PB dash සමානයි 1යි. දැන් පුතේ PB dash අපිට දීලා තියෙනවා 4න් 1යි කියලා. මේක 4න් 1 නම් මේක 4න් 3ක් වෙන්නේ. 1 ඍණ 4න් 1 මෙච්චර දිග යන්නේ නැතුව උත්තර ගන්න පුළුවන්. 4න් 4නේ තියෙන්නේ මෙතන. 4න් 1 ගියාම 4න් ඊළඟට 4 වෙනි ගාන අපි බලමු. ඊළඟට බලන්න පුතේ 4 වෙනි එක. 4 වෙනි එකේ කියනවා x හා y යනු සසම්භාවී පරීක්ෂණයක සිද්ධි දෙකයි. ඊට පස්සේ සම්භාවිතා ටිකක් දීලා px ඡේදනය y අහනවා. ඕනෑම සිදුවීම් දෙකක් නේ පුතේ. එහෙමනම් අපිට තියෙන්නේ පොදු සමීකරණය ලියන්න පුතේ. xy වලින් ලියවනම් හරිය අර උඩම තියෙන සමීකරණය. අහන එකට ලියන්න එපා. සාමාන්‍ය සමීකරණය ලියන්න. x මේලේ y සමානයි px ධන py ඍණ
px ඡේදනය y. ඊළඟට මේකට අගයන් ආදේශ කරමු. ආදේශ කරලා හොයාගමු px ඡේදනය y වල අගය. px ට දීලා තියෙනවා 2න් 1යි කියලා. py ට දීලා තියෙනවා 3න් 1යි කියලා. මෙයා හොයන්න තියෙන්නේ මේ පැත්තේ දීලා තියෙනවා 6න් 5යි කියලා. සුළු කරමු පුතේ අපි. 6 පොදු හරයට ගත්ත හැකිනේ මේක. දෙවරක් 3 6යි. මෙහෙම ගුණිතේ ගත්තාම පුතේ මෙහෙම මාරු කරලා වැඩි කළ හැකියි. 3 වරක් 1 3යි ධන දෙවරක් 1 2. ඍණ px ඡේදනය y. මෙතන එනවා 6න් 5ක් පුතේ. මෙතනත් එනවා 6න් 5ක්. දැන් මෙයා මෙහෙට ගමු නේ. 6න් 5 මේ ධන 6න් 5 මෙහෙට ගත්තාම ඍණ 6න් 5යි සමානයි ඍණ px ඡේදනය y. බිඳුවයි. ඍණ px ඡේදනය y. ඍණ කියන්නේ පුතේ ඍණ 1යි කියලානේ අතන ඉලක්කම ඍණ 1කින් ගුණ කරනවා කියලානේ තියෙන්නේ. දෙපැත්තම ඉතින් ඍණ 1කින් බෙදුවේ හැටි. නැති දෙයක් බෙදන්න බෑනේ. මේක කොහොමද බිඳුව. ඍණයි ඍණයි දාන වෙනවා. ඍණවයි කියලා බය වෙන්න දෙයක් නැහැ. ඒක අතහැරියයි. කොහොම හරි px ඡේදනයේ y ට බිඳුවක් එන්න ඕනේ. මේ මුලින්ම මේ පැත්ත මාරු කරා නම් කරදරයක් නැතුව ඍණ වලින් බෙදන්න නැතුව යන්න තිබ්බා. මෙයාව මෙහෙට දාලා මෙයාව මෙහෙට දැම්ම නම් හරි චුට්ටක් හුරු වුණාම එහෙම කරන්න පුළුවන්. ඉතින් මේ පාඩමේ මුල කොටසට කවුරු හරි හිටියේ නැත්නම් මම වීඩියෝ එක දාලා තියෙන අනිවාර්යෙන් බලලා නෝට් එක සම්පූර්ණ කරන්න ඕනේ. ඊයේ එදා එකයි අද එකයි දෙකම ඕනේ හෙට වැඩේට. පොලිමර් හිල වෙලා නැත්නම් ලේසි පාඩමක්. මේ දෙන සංකේත ටික පොඩ හුරු වෙන්න ඕනේ. මූලධර්ම අවබෝධ වෙන්න ඕනේ. දැන් අපිට කියනවා එමගින් x හා y සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර බව පෙන්වන්න. මෙන්න මේක. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ආයි අලුතෙන් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ ඉතින්. යම් කිසි සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් එයාගේ ඡේදනයේ බිඳුව වෙන්න ඕනේ. කියන්නේ ඡේදනයක් නැහැ වෙන වෙනම තියෙන්න ඕනේ. දැන් හරිනේ. මෙයාගේ ඡේදනයක් නැහැ. ඡේදනයක් නැහැ කියලා කියන්නේ මේ සිද්ධි දෙක වෙන වෙනම සිදු වෙන. ඡේදනයක් තියෙනවා කියන්නේ පොදු අවයව තියෙනවා. පොදු අවයව තියෙනවා කියන්නේ එකපාර සිදු වෙන්න පුළුවන්. මේක එහෙම නැහැ. ඉතින් අපි මෙතන කියනවා මෙන්න මෙහෙම හින්දා මේ දෙන්නගේ ලොකුවට ලියන්න දෙයක් නැහැ. ඡේදනයේ සම්භාවිතාව බිඳුව හින්දා හරිද? නිසා x හා y අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර වෙනවා. අලුතෙන් කියන්න දෙයක් නැහැ පුතේ. ඒක ඡේදනයේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා පෙන්වන්න අපි කරන්නේ ඡේදනය හොයන එක තමයි. ඡේදනයක් එන්නේ නැත්නම් එයා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි අනිවාර්යෙන්. බලන්න පස්වෙනි එක.
පස්වෙනි ගානෙන් පස්සේ අපි එනවා වෙනස් කොටසකට. පස්වෙනි ගානෙත් බලන්නකො. එහෙම විශේෂයෙන් කියන්නේ නැතුව අපිට දෙනවා x y z කියලා කියන්නේ සසම්භාවී පරීක්ෂණයක සිද්ධි තුනක්. ඔක්කොම සම්භාවිතා දීලා අපෙන් පළවෙනියට අහනවා px dash. ඒ dash එකක් අහන්න. dash එකක් අහනවා නම් මේ සමීකරණය ලියා ගන්න ඕනේ. එහෙනම් අපි ලියනවා මේ සමීකරණය. px dash නේ පුතේ. එහෙනම් ඉතින් x වලින් ලියන්න ඕනේ අර සමීකරණය. px ධන px dash සමානයි 1යි. හරිද? දැන් අපිට කියනවා px තාවයක් දෙනවා පුතේ. sin 1යි. px dash සමානයි 1යි. මෙයාව මේ පැත්තට මාරු කරමු. සමහර අයට දැන් මාරු නොකරම උත්තරේ ලියන්න පුළුවන් නැති. 1 කියලා කියන්නේ 6න් 6 පුතේ. 6න් 6න් එකක් ගියාම 6න් 5. දෙවෙනි කොටසට අපිට කියනවා py dash පුතේ. උඩ py දීලා තියෙනවානේ. දැන් අපි ලියමු py ධන py dash සමානයි 1යි. එතකොට py දීලා තියෙනවා 9න් 1යි. py dash සමානයි 1යි. එතකොට py dash කියලා කියන්නේ පුතේ 1 ඍණ 9න් 1. මේ ලියන පේලි තුනෙන් එකක්වත් තියෙනවනේ අඩුතරම. අඩුම එකක් මේ වේ. පොළේ විභාගයේ ලකුණු දීලා තියෙනවා මේ තුනම ලියන්න ඕනේ නැහැ. එකක් තිබ්බනම් ඇති. හරි. 9න් එකක් ගියාම 9න් 8. හදමු ඉස්සරහට. හරි.
තුන්වෙනි කොටස පුතේ තුන්වෙනි කොටස කියනවා px මේලේ y හොයන්න. px මේලේ y හොයන්න නම් පුතේ අපිට දීලා නැහැ x මේලේ y dash එහෙම දීලා නැහැ. එහෙනම් දිග සමීකරණ දාන්න වෙනවා. තව එකක් තියෙනවා. pz තියෙනවා නේ. එහෙනම් pz හොයාගන්න අපි ගන්න ඕනේ පුතේ pz ධන pz dash සමානයි 1යි. එතකොට pz dash 3න් 2යි කියලා දීලා තියෙනවා. අනිත් එක 3න් 1 වෙන්න ඕනේ නේ. 1 දින 3න් 2 ඒ කියන්නේ 3න් 1. දැන් බලන්න. ඊළඟට පුතේ අපෙන් අහනවා px මේලේ y. මේ දෙකත් හදලා දාන්නම්. px මේලේ y අහනවා නම් අපිට ලියන්න පුළුවන් මේ දිග සමීකරණය පුතේ. වෙන ලියන්න එකක් නැහැ. මොකද ඩෑෂ් එක දීලා නැහැනේ. ඩෑෂ් එක දීලා නැත්තම් මේවා ටික ලියමු. px ධන py ඍණ px ඡේදනයේ y. වෙන ලියන්න එකක් නැහැ පුතේ. මෙයාගේ ඩෑෂ් එක දීලා තිබ්බනම් ඒ දෙන්නගේ එකතු 1යි කියලා යන්න තියෙනවා. මේවා දීලා ඇති px වල අගේ දීලා තියෙනවා 6න් 1යි py වල අගේ දීලා තියෙනවා 9න් 1යි ඍණ px ඡේදනයේ y වල අගේ දීලා තියෙනවා 18න් 1යි 18 පොදු හරයට ගත්තා නම් හරි නේද මෙයාව 3න් වැඩි කරමු 18ට එන්න මෙයාව 2කින් වැඩි කරමු 3යි 18යි 1 වරක් 2 2යි 9 වරක් 2 18යි 18න් 1 ගොඩ 3යි 2යි 5යි 5න් 1ක් ගියාම 18න් 4යි උන්නම් තව සුළු කරන්න පුළුවන් 9න් 2යි කියන්නේ ඊළඟට මොන ප්‍රශ්නයක් අහනද මේක එකපාර හදාගන්න බැරුවේ මෙතනින් අහනවා p
x මේලය z වල dash. දැන් මේක අහන්නේ. dash එකක් අහනවා නම් පුතේ මෙහෙම ප්‍රශ්නයක් නේ දැන් එන්නේ. ධන px මේලය z සමානයි 1 කියලා ලියන්න ඕනේ පුතේ. දැන් පුතේ මේකේ අගේ දැනන් ඉන්න බෑ නැත්තම් ගාන හදන්න බෑනේ. දැන් බලන්නකෝ px මේලේ z මම නම් හිතන්නේ ඒක නම් දීලා නැහැ කියලා මෙතන. ඒක දීලා නැහැ පුතේ. ඒක දීලා නැත්තම් අපි ඒක හොයන් ඉන්න වෙනවා කලින්මනේ. එහෙනම් අපි මේ අගේ හොයාගෙන ඉමු. මේ දැන් පස්වෙනි ගාන පටන් ගන්න කලින් මම ලියලා පෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. මේ අගේ හොයමු නැත්තම් ආදේශ කරන්න විදිහක් නැහැනේ. ඊට පස්වෙනි ගානේ ඉස්සෙල්ලාම මම ගන්නවා px මේලය z සමානයි px ධන pz ඍණ px ඡේදනයේ z. හරි. බලමු ඔය ටික තියනවාද කියලා පුතේ. px නම් තියෙනවා. ධන pz අපි හොයාගත්ත පුතේ. බලන්න 3 1යි කියලා හොයාගෙන ඉන්න. ඊළඟට px ඡේදනය z දීලා තියෙනවා අපිට 12 1යි කියලා. 12. හරි. එහෙමනම් මේක 12න් පංගු වලට ගේමු පුතේ අපි. 12ට ගෙනහල්ලා සුළු කරමු. ඔක්කොම ඉලක්කම 12නේ 12ට ගේන්න පුළුවන්. මෙයාව 2කින් ගුණ කළොත් 12ට එනවා. මෙයාව 4න් ගුණ කළොත් 12ට එනවා. එක් වරක් 2 2යි 6 වරක් 2 12යි. එක් වරක් 4 4යි 3 වරක් 4 12යි. 12නේ. 2යි 4යි 6යි 6න් එක ගියාම 5යි. එතකොට එනවා px ඡේදනයේ z 12න් 5යි කියලා. දැන් හරි. එහෙමනම් දැන් මෙතන ආදේශ කරන්න පුළුවන් ඔයාලට. p x ඡේදනයේ z වල dash ධන මෙයා වෙනුවට දාන්න පුළුවන් 12න් 5 සමානයි 1. මෙයාව එහා පැත්තට දාමු. x ඡේදනයේ z වල dash සමානයි 1 ඍණ 12න් 5. 12න් 5 ගියාම 12න් 7. හරි. අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරගමු පුතේ.